ආදරණීය දරුවනේ ශුද්ධ ජීව විද්‍යාව 9 වන ඒකකය. මේ ඒකකයේ යටතේ 4 වන පාඩම් මාලාව ඒ තමයි අපි සාකච්ඡා කරපු පාංශු ශුද්ධ ජීවීන්ගේ දායකත්වය ශාකවල වර්ධනය කෙරෙහි. අපි සරලව කියන්නේ පාංශු ශුද්ධ ජීව විද්‍යාව. දැන් මේ කොටසේ සිද්ධාන්තමය පාඩම් මාලාව අපි සම්පූර්ණයෙන්ම අවසන් කළා. අද මේ සාකච්ඡා කරන පරිච්ඡේදය තුලින් මම බලාපොරොත්තු වෙන්නේ මේ හා සම්බන්ධ ප්‍රශ්න අලුත්ම ප්‍රශ්න අපේ ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීමට. එතකොට ඔබ මේ සිද්ධාන්තමය කරුණු අපි කියන්නේ තියරි කරුණු ඉගෙනගෙන තියෙන්නේ දැන් ඔබට පුළුවන් ඒවා පුනරීක්ෂණය කරගන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ. එහෙනම් මාත් එක්කම මේ පිළිතුරු ලිවීමට එකතු වෙමු දරුවෝ. අපි පළවෙනි ප්‍රශ්නයට යමු. මං සරලම ප්‍රශ්නයකින් තමයි අද මේ ප්‍රශ්නාවලිය ආරම්භ කරන්නේ. ඕනම දරුවෙක්ට හිතලා ලියන්නත් පුළුවන්. පාංශු ශුද්ධ ජීවීන් නම් කරන්න. මේ පසේ ඉන්න ශුද්ධ ජීවීන් අපිට ප්‍රධාන ආකාර කීපයක් දකින්න පුළුවන්. දැන් විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන් වැඩිම සංඛ්‍යාවකින් පස තුල දකින්න ලැබෙන්නේ බැක්ටීරියාවන්. මීට අමතරව දිලීර, ඇල්ගී ජීවීන්, ඒ වගේම ප්‍රොටසෝවාවන් සහ ඇක්ටිනොමයිසිටිස් කියන ජීවිනුත් මෙතෙන්ට අපිට එකතු කරන්න පුළුවන්. මේ ඇක්ටිනොමයිසිටිස් කියන ජීවින් කාණ්ඩය ඇත්තටම බැක්ටීරියා අධිරාජධානියට අයත් උනත් ඔවුන්ගේ තියෙන විශේෂ ගති ලක්ෂණ නිසාම ඔවුන්ව වෙනමම කාණ්ඩයක් විදිහට තමයි සලකා බලන්නේ. සූත්‍රිකාකාර ස්වරූපයක් තිබීම මේ ඇක්ටිනොමයිසිටිස්ලට ආවේනික ලක්ෂණයක් කියලා සලකන්න පුළුවන්. හරි. එහෙමනම් අපි පිළිතුරු සටහන් කරගමු. බහුතරයක් ඉන්නේ බැක්ටීරියා. මම එතනින් වරහන් ඇතුලේ දානවා බහුලවම බැක්ටීරියා. දැන් මීට අමතරව කවුද ඉන්නේ? දිලීර ඉන්නවා. ඇල්ගේ ජීවීන් ඉන්නවා. ඇල්ගී නැත්තම් ඇල්ගේ කියලා අපි කියනවා. ඒ වගේම ප්‍රොටසෝවාවන් ඉන්නවා. ඒ වගේම ඇක්ටිනොමයිසිටිස්. මෙන්න මේ ජීවීන් තමයි පාංශු ශුද්ධ ජීවීන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අපි දෙවෙනි ප්‍රශ්නයට යමු. ඛනිජ භවනය යනු කුමක්ද? ඔන්න වැදගත්ම ප්‍රශ්නයක්. දරුවනේ ඛනිජ භවනය කියලා අදහස් කරන්නේ බැක්ටීරියා සහ දිලීර කියන සෛල වලින් ස්‍රාවය කරන බහිස්සෛලික එන්සයිම මගින්. බහිස්සෛලික එන්සයිම මගින් සංකීර්ණ කාබනික ද්‍රව්‍යවල පවතින ඒ බන්ධන බිඳ හෙලලා සරල ද්‍රව්‍ය බවට පත් කිරීම. මේකට තමයි ඛනිජ භවනය කියන්නේ. සංකීර්ණ කාබනික සංයෝග සරල ද්‍රව්‍ය බවට විශේෂයෙන්ම කාබන් ඩයොක්සයිඩ් සහ ජලය වැනි සරල සංඝටක බවට පත් කිරීම තමයි ඛනිජ භවනය කියන්නේ. හැබැයි මේක කරන්න හැකි වෙන්නේ බැක්ටීරියා සහ දිලීර වලින් ඒ සෛල වලින් ස්‍රාවය කරන බහිස්සෛලික එන්සයිම ආධාරයෙන්. එතකොට බැක්ටීරියා සහ දිලීර ස්‍රාවය කරන බහිස්සෛලික එන්සයිම ආධාරයෙන් සංකීර්ණ කාබනික සංයෝග සරල ද්‍රව්‍ය එනම් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට බිඳ වැටීම තමයි ඛනිජ භවනය කියලා අදහස් කරන්නේ. හරි. අපි පිළිතුර ලියමු. බැක්ටීරියා හා දිලීර මගින් ස්‍රාවය කරන බහිස්සෛලික එන්සයිම මගින් බහිස්සෛලික එන්සයිම මගින් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය සරල සංයෝග ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය වගේ බවට බිඳ දැමීම. මේක තමයි ඛනිජ භවනය කියන්නේ. බැක්ටීරියා සහ දිලීර මගින් ස්‍රාවය කරන බහිස්සෛලික එන්සයිම් මගින් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය සරල සංයෝග නම් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට බිඳ දැමීම තමයි අපි ඛනිජ භවනය කියලා අදහස් කරන්නේ. මම එනවා දරුවනේ තුන්වන ප්‍රශ්නයට. ඛනිජ භවනයේ වැදගත්කම් මොනවද? දැන් ඛනිජ භවනයේ වැදගත්කම් දෙකක් තියෙනවා. එකක් තමයි අපේ පෘථුවියේ ඊටාම සීමිත ප්‍රමාණ වලින් පවතින රසායනික මූලද්‍රව්‍ය චක්‍රීකරණය වෙන්නේ මේ ඛනිජ භවන ක්‍රියාවලියේ.
දැන් හොඳම උදාහරණය තමයි පසේ තියෙන සංඝටක ශාක වලින් මුල් වලින් උරා ගන්නවා. උරාගෙන විවිධ කාබනික සංයෝග නිෂ්පාදනය කරනවා. ඒ කාබනික සංයෝග ආහාරයට ගන්නවා සතුන්. එතකොට සතුන්ගේ දේහවලට ඒ ඛනිජ මූලද්‍රව්‍ය රසායනික මූලද්‍රව්‍ය ඇතුල් වෙනවා. එතකොට යම් දවසක සතුන් සහ ශාක දෙකම මරණයටපත් වෙනවා. මරණයටපත් වුනහම මේ වියෝජක ශුද්ධ ජීවීන්ගේ කාර්යභාරයන් නිසා වියෝජන ක්‍රියාවන් නිසා නැවත පසට අර අවශෝෂණය කරගත්ත ඛනිජ ද්‍රව්‍යයන් නැවත පසට එකතු වෙනවා. ඉතින් මෙතනදි වෙන්නේ මොකද්ද? රසායනික මූලද්‍රව්‍ය චක්‍රීකරණය වීමක් වෙන්නේ. ඒතර මූලද්‍රව්‍ය තියෙන්නේ පරිසරය ඊටාම සීමිත ප්‍රමාණවලින්. ඒ සීමිත ප්‍රමාණවලින් පවතින මූලද්‍රව්‍ය චක්‍රීකරණය කරන්න ඛනිජ භවනය වැදගත් වෙනවා. මොකද පසෙන් ඉවත් වෙච්ච දේවල් නැවත පසට ලබා දෙන්නේ ඛනිජ භවන ක්‍රියාවලිය. ඒ වගේම අලුතෙන් ඉපදෙන ශාක සතුන්ට අවශ්‍ය ඉඩකඩ පහසුකම් ලබා දෙන්න නම් මැරිච්ච ජීවීන් මරණයට පත්වෙච්ච ජීවීන්ගේ ඒ සුන්බුන් ඉවත් වෙන්න ඕනේ පරිසරයෙන්. එතකොට ඒ ඉවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ මේ ඛනිජ භවනේ නැත්තම් වියෝජන ක්‍රියාවලිය. මෙන්න මේ හේතු දෙක තමයි අපිට ලියන්න තියෙන වැදගත්කම් වලට. එකක් තමයි පෘථුවියේ සීමිත ප්‍රමාණ වලින් පවතින මූලද්‍රව්‍ය පෘථුවියේ සීමිත ප්‍රමාණ වලින් පවතින මූලද්‍රව්‍ය චක්‍රීකරණයට දායක වීම. පෘථුවියේ සීමිත ප්‍රමාණ වලින් පවතින මූලද්‍රව්‍ය චක්‍රීකරණයට දායක වීම. දෙවෙනි එක තමයි නව ශාක හා සතුන්ට වාසය කිරීම සඳහා ශාක හා සත්ව සුන්බුන් පෘථිවි පෘෂ්ඨයෙන් ඉවත් වීම. දැන් දරුවෝ ටිකක් අපි විශාල පිළිතුරක් ලියන්නට ලිවීම සඳහා ප්‍රශ්නයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි කාබන් චක්‍රය තුල ශුද්ධ ජීවීන්ගේ කාර්යභාරය විස්තර කරන්න. කාබන් චක්‍රය තුල ශුද්ධ ජීවීන්ගේ කාර්යභාරය විස්තර කරන්න. දරුවනේ සෙලියුලෝස්, පිෂ්ඨය, ප්‍රෝටීන, මේද වැනි සංකීර්ණ කාබනික සංයෝගවල කාබන් විශාල ප්‍රමාණයක් සංචිත වෙලා තියෙනවා. ඕක තමයි මුලින්ම අපි කියන්න ඕන කාරණාව. ජීවීන්ගේ දේහයන් තුල අපිට මේ කාබන් අඩංගු සංයෝග දකින්න පුළුවන්. විශේෂයෙන්ම සෙලියුලෝස්, පිෂ්ඨය, ඒ වගේම ප්‍රෝටීන, මේද වගේ සංකීර්ණ කාබනික සංයෝගවල කාබන් විශාල වශයෙන් අන්තර්ගත වෙලා තියෙනවා. විශාල ප්‍රමාණ වලින් අඩංගු වෙනවා. ඕක අපි පළවෙනි කාරණාව විදිහට ලියනවා. සෙලියුලෝස්, පිෂ්ඨය, මේද හා ප්‍රෝටීන වැනි සංකීර්ණ සංයෝගවල කාබන් විශාල ප්‍රමාණවලින් අන්තර්ගත වේ. සෙලියුලෝස්, පිෂ්ඨය, මේද, ප්‍රෝටීන වැනි සංකීර්ණ සංයෝගවල කාබන් විශාල ප්‍රමාණවලින් අන්තර්ගත වෙනවා. දැන් දරුවනේ දෙවෙනි කාරණාව තමයි ප්‍රභා සංශ්ලේෂණය. දැන් මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය නිසා වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් අපට ශාකවල තිර කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී සිද්ධ වෙන දේ තමයි වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් තිර කර ගැනීමට හැකියාවක් ලැබෙනවා ශාකවලට. මේක කාබන් තිරවීමට අදාළ ප්‍රධාන ප්‍රථම ක්‍රියාවලිය විදිහට සලකන්න පුළුවන්. ප්‍රධානතම ක්‍රියාවලිය. ස්වභාවික ක්‍රියාවලිය. ප්‍රභා සංශ්ලේෂණය මගින් ප්‍රභා සංශ්ලේෂී ජීවීන්
CO2 තිර කර ගැනීම සිදුවේ. ප්‍රභා සංශ්ලේෂණය මගින් ප්‍රභා සංශ්ලේෂී ජීවින් CO2 තිර කර ගැනීම සිදුවෙනවා. මෙය කාබන් තිර කරනු ලබන ප්‍රධානතම ක්‍රියාවලියයි. කාබන් තිර කරනු ලබන ප්‍රධානතම ක්‍රියාවලිය තමයි දරුවනේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ඒ වගේම දරුවෝ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මේ කාබන් චක්‍රයේ වැදගත් ප්‍රධානම පියවරක්. ඒකත් අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. අපි ලියමු මෙය කාබන් චක්‍රයේ ප්‍රධාන වැදගත් පියවරකි. කාබන් චක්‍රයේ ප්‍රධාන වැදගත් පියවරක්. දැන් ශාක, සයනොබැක්ටීරියා, ඒ වගේම අපිට ගන්න පුළුවන් ඇල්ගී, ඒ වගේම ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියා මේ වගේ ප්‍රභා ස්වයංපෝෂීන් සූර්ය ශක්තිය භාවිතා කරලා කාබන් තිර කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒතර අපිට ලියන්න පුළුවන් ශාක, ඇල්ගී, සයනොබැක්ටීරියා, ඒ වගේම ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියා වැනි ප්‍රභා ස්වයංපෝෂීන් සූර්ය ශක්තිය ආධාරයෙන් CO2 තිර කිරීම නැත්නම් කාබන් තිර කිරීම සිදු කරයි. ඊළඟ කාරණාව තුන්වෙනි කාරණාව විදිහට දරුවනේ අපිට කියන්න පුළුවන් මේ ප්‍රොටසෝවාවන් ඉන්නවනේ. ප්‍රොටසෝවාන් වගේ රසායනික විෂම පෝෂීන් මොකද කරන්නේ? ස්වයං පෝෂීන් නිෂ්පාදනය කරපු කාබනික සංයෝග Tamanගේ කාබන් ප්‍රභවයේ විදිහට භාවිතා කරමින් ඒ මත යැපෙනවා. අපිට ඒක ලියන්න පුළුවන් මෙහෙම. ප්‍රොටසෝවා වැනි රසායනික විෂම පෝෂීන්. දැන් අපිත් රසායනික විෂම පෝෂීන් තමයි. මේගොල්ලොත් එහෙමයි. ප්‍රොටසෝවාවන් වැනි රසායනික විෂම පෝෂීන් තම කාබන් ප්‍රභවයේ ලෙස ප්‍රභා ස්වයංපෝෂීන් නිපද වූ කාබනික සංයෝග මත යැපෙති. එය යැපෙනවා. දරුවනේ ඊළඟ කාරණාව තමයි මේ ප්‍රභා ස්වයංපෝෂීන් විසින් නැත්නම් ප්‍රභා සංශ්ලේෂී ජීවීන් විසින් කාබන් ඩයොක්සයිඩ් වලින් තිර කරන ලද කාබන් ටික තියෙනවනේ. මේ කාබන් ටික පහළ පෝෂී මට්ටම් වල ඉන්න ජීවීන්ගේ ඉඳලා ඉහළ පෝෂී මට්ටම් වල ඉන්න ජීවීන් දක්වා ආහාර දාම දිගේ තමයි සංක්‍රාමණය වෙන්නේ. කාබන් ටික ගමන් කරන ආහාර දාම දිගේ. අපිට ඒ කාරණාව ලියන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂී ජීවීන් මගින් තිර කරනු ලැබූ CO2 වලින් කාබන් පහළ පෝෂී මට්ටම් වල ජීවීන්ගේ සිට ඉහළ පෝෂී මට්ටම් වල ජීවීන් දක්වා ආහාර දාම දිගේ
සංක්‍රාමණය වේ. සංක්‍රාමණය වේ. ප්‍රභා සංශ්ලේෂී ජීවීන් මගින් තිර කරනු ලැබූ කාබන් ඩයොක්සයිඩ් වලින් කාබන් පහළ පෝෂී මට්ටම් වල ජීවීන්ගේ ඉඳලා ඉහළ පෝෂී මට්ටම් වල ජීවීන් දක්වා ආහාර දාම දිගේ සංක්‍රාමණය වෙනවා. ඒ වගේම දරුවනේ ඊළඟට කියන්න තියෙන වැදගත්ම කාරණාව තමයි මේ ප්‍රභා ස්වයං පෝෂීන් සහ රසායනික විෂම පෝෂීන්. මේ අය ළඟ මේ තියෙන කාබන්, මේ අයගේ දේහය තුල පවතින කාබන් ශ්වසන ක්‍රියාවලිය මගින් කාබන් වලින් කොටසක් ශ්වසන ක්‍රියාවලිය මගින් කාබන් ඩයොක්සයිඩ් ලෙස නැවත වායු ගෝලයට එකතු වෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් නැවත ස්වයංපෝෂී ජීවීන්ට තිර කිරීමේ හැකියාවකුත් තියෙනවා. අන්න ඒ කාරණාව අපි ඊළඟට ලියන්න ඕනේ. අපි අලුත් කොටසකට යමු. බලන්න පස්වෙනි කාරණාව විදිහට ප්‍රභා ස්වයංපෝෂීන් සහ රසායනික විෂම පෝෂීන් තුල තිර වී ඇති කාබන් වලින් කොටසක් ශ්වසනයට භාජනය වීමෙන් වායු ගෝලයට CO2 එක්වේ. එම CO2 නැවත ප්‍රභා ස්වයංපෝෂීන්ට තිර කළ හැකිය. ඒ තමයි දරුවනේ පස්වෙනි කාරණාව. අපි එමනම් හයවෙනි කාරණාවට දැන් යොමු වෙමු. දැන් හයවෙනි කාරණාව විදිහට අපිට මෙහෙම කියන්න පුළුවන්. රසායනික විෂම පෝෂීන් මල ද්‍රව්‍ය විදිහට පරිසරයට නිකුත් කරන ජීර්ණය නොවිච්ච ආහාර කොටස් තියෙනවනේ. මේවා පසුව පාංශු ශුද්ධ ජීවීන්ට වියෝජනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඔවුන් මේවා වියෝජනයට ලක් කරනවා. අපි ඒක ලියමු. හයවෙනි කාරණාව. රසායනික විෂම පෝෂීන් විසින් මල ද්‍රව්‍ය ලෙස පරිසරයට නිදහස් කරන ජීර්ණය නො වූ ආහාර පසුව පාංශු ශුද්ධ ජීවීන් මගින් වියෝජනය කරයි. දැන් ඊළඟ කාරණාව, ඒ කියන්නේ අපේ හත්වෙනි කාරණාව තමයි දරුවනේ දැන් මේ ජීවීන් විසින් තිර කරන ලද යම් කාබන් ප්‍රමාණයක් ඔවුන්ගේ මරණය දක්වාම ඔවුන්ගේ දේහය තුල අඩංගු වෙනවා. දැන් මල ද්‍රව්‍ය වලින් ඉවත් වන කාබන් හැර ඉතිරි කාබන් මරණය දක්වාම ඔවුන්ගේ දේහය තුල අන්තර්ගත වෙනවා. දැන් මරණින් පස්සේ මොකද වෙන්නේ? මරණින් පස්සේ වියෝජකයන්ගේ වියෝජන ක්‍රියා නිසා ඒ කාබන් CO2 විදිහට, කාබන් ඩයොක්සයිඩ් විදිහට නැවත වායු ගෝලයට මුදා හැරෙනවා. අපිට ඒක ලියන්න පුළුවන්. ජීවීන් තිර කරගත් ඉතිරි කාබන් මරණය දක්වාම තම දේහය තුල අඩංගු වේ. ජීවීන් තිර කරගත් ඉතිරි කාබන් මරණය දක්වාම තමන්ගේ දේහය තුල අඩංගු වෙනවා. ඉතිරි වෙලා තියෙනවා. මරණයෙන් පසු වියෝජක ක්‍රියා මගින් CO2 ලෙස එම කාබන් වායු ගෝලයට මුදා හැරේ.
ඒ තමයි අපේ 7 වෙනි කාරණාව දරුවෝ. 8 වෙනි කාරණාව තමයි මේ කාබනික ද්‍රව්‍ය දි รา පත් වීමේදී වඩාත්ම විශාල කාර්යභාරයක් කරන්නේ බැක්ටීරියා සහ දිලීර. අපි ඒකත් ලියන්න ඕනේ. කාබනික ද්‍රව්‍ය දි รา පත් වීමේදී විශාල කාර්යභාරයක් බැක්ටීරියා සහ දිලීර මගින් ඉටු වේ. බැක්ටීරියා සහ දිලීර මගින් විශාල කාර්යභාරයක් ඉෂ්ට වෙනවා. ඊළඟට සාගර අවසාදිත සැලකුවොත් ඒ සාගර අවසාදිතවල විශාල මීතේන් ප්‍රමාණයක් අන්තර්ගතයි. ඒ කියන්නේ මීතේන් නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. ඉතින් මේ නිෂ්පාදනය වන මීතේන් වලින් 80%ක් පමණ වායුගෝලයට මුදා හැරීමට පෙර පරිභෝජනය කරන ශුද්‍රජීවී කාණ්ඩයක් ඉන්නවා. ඒ අයව හඳුන්වන්නේ මීතෙනෝට්‍රොප්ස් කියලා තමයි හඳුන්වන්නේ. ඒ අය ඔහොම කරාට මීතෙනෝ ජනක බැක්ටීරියත් ඉන්න නිසා ඔවුන්ට පුළුවන්කමක් තියෙනවා සාගරය තුල විශාල මීතේන් ප්‍රමාණයක් අඛණ්ඩව නිෂ්පාදනය කරන්න. ඔන්න ඔය කාරණාවත් අපි ඇතුළත් කරගමු පිළිතුරට. සාගර අවසාදිත තුල මීතේන් විශාල වශයෙන් අන්තර්ගත වේ. එම මීතේන් වායුගෝලයට මුදා හැරීමට පෙර මෙතනෝ ට්‍රොප්ස් ශුද්‍රජීවීන් මගින් සියයට 80ක් පමණ පරිභෝජනය කරයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ක්‍රියාව මේ විදිහට සිද්ධ වුණත් මීතෙනෝජෙනික බැක්ටීරියා මගින් මීතෙන් විශාල ප්‍රමාණයක් සාගරය තුල නිෂ්පාදනය කරනවා. මීතෙනෝජෙනික් බැක්ටීරියා මගින් සාගරය තුල විශාල මීතේන් ප්‍රමාණයක් නිපදවයි. ඉතින් දීර්ඝ පිළිතුරක් අපි සාකච්ඡා කරේ දරුවෝ මේ කරුණු 10ම පාඩම් කරගන්න ඕනේ. මොකද ඔබට කාබන් චක්‍රය කෙරෙහි ශුද්ධජීවීන්ගේ බලපෑම විස්තර කරන්න આવුත් මම මේ ලියපු සෑම කරුණක්ම ලියන්න ඕනේ. මෙතන කිසි කරුණක් අඩු නැහැ. නිසා මේ සියලුම කරුණු ඔබට ලියා ගන්නට හැකි වුණොත් ඔබට උපරිම ලකුණු ප්‍රමාණයක් විභාගෙදි ගන්න පුළුවන්. මෙවැනි ප්‍රශ්න සාමාන්‍ය පන්ති මට්ටම් වලදී සාකච්ඡා කරන්නේ නැති ප්‍රශ්න. නමුත් මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමෙන් ඔබට ඔබේ දැනුම කුසලතාවයන් වැඩි දියුණු කරගන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න වලට ලියලා පුරුදු වෙන්න දරුවෝ අනිවාර්යෙන්ම. හරි. එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. පස්වෙනි ප්‍රශ්නේ පොඩි ප්‍රශ්නයක්. හැබැයි මේක සවිස්තරාත්මකව අපි ඉදිරි ප්‍රශ්නවලදී සාකච්ඡා කරමු. නයිට්‍රජන් චක්‍රයේ ප්‍රධාන පියවර නම් කරන්න. ප්‍රධාන පියවර 4ක් තියෙනවා. එකක් තමයි ඇමෝනීකරණය, නයිට්‍රීකරණය, නයිට්‍රී හරණය සහ නයිට්‍රජන් තිර කිරීම. බලන්න. ඇමෝනීකරණය. මේකේ අනුපිළිවෙලක් නෑ දරුවෝ. කැමති විදිහට ලියන්න පුළුවන්. නයිට්‍රජන් තිර කිරීම, නයිට්‍රීකරණය සහ නයිට්‍රී හරණය. මෙන්න පියවර 4. ඇමෝනීකරණය, නයිට්‍රජන් තිර කිරීම, නයිට්‍රීකරණය, නයිට්‍රී හරණය. මේ පියවර 4 තමයි නයිට්‍රජන් චක්‍රයේ ප්‍රධාන පියවර වෙන්නේ. අපිට මේ ප්‍රශ්නෙන් පස්සේ මේ පියවර 4 ගැන වෙනම සාකච්ඡා කරන්නට හැකියාවක් තියෙනවා. අපි යමු එහෙමනම් 6 වෙනි ප්‍රශ්නයට. අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒ තමයි දරුවනේ නයිට්‍රීකරණය. නයිට්‍රීකරණය විස්තර කරන්න තියෙනවා. නයිට්‍රජන් චක්‍රයේ ප්‍රධාන පියවර 4න් එකක් තමයි නයිට්‍රීකරණය. මොකද්ද මේ නයිට්‍රීකරණය කියලා කියන්නේ?
නයිට්‍රීකරණය කියලා අදහස් කරන්නේ ඇමෝනියම් අයනවල තියෙන නයිට්‍රජන් නයිට්‍රේට් බවට ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය. දැන් අපි දන්නවා ඇමෝනියම් වල නයිට්‍රජන් වල ඔක්සිකරණ අංකය ඒක ඍණ 3යි. ඒක නයිට්‍රේට් දක්වා ගෙනියනකොට ඍණ 3 ධන 5 දක්වා ඔක්සිකරණ අංකයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔක්සිකරණයක් සිද්ධ වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය ඇත්තටම පියවර දෙකකින් සිද්ධ වෙන ක්‍රියාවලියක්. එකපාරට වෙන දෙයක් නෙමෙයි. පියවර දෙකකින්. මේකේ පළමු පියවරේදී වෙන්නේ ඇමෝනියම් අයන නයිට්‍රයිට් අයන බවට පත් වෙනවා. ඍණ 3 ධන 3 දක්වා ඔක්සිකරණ අංකය වැඩි වෙනවා. දෙවන පියවර තමයි නයිට්‍රයිට් අයන නයිට්‍රේට් අයන දක්වා ඔක්සිකරණය වීමක් වෙනවා. ධන 3 ධන 5 දක්වා ඔක්සිකරණ අංකයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. හරි. එහෙනම් අපි ලියමු බලන්න. ඒ අනුව අපි ලියමු මෙහෙම. ඇමෝනියම් අයනවල නයිට්‍රජන් නයිට්‍රේට් බවට පත්වීම සඳහා ඔක්සිකරණය වීමේ ක්‍රියාවලිය. ඒක තමයි නයිට්‍රීකරණය කියන්නේ. නයිට්‍රීකරණය. හරි. එතකොට මේක දරුවනේ පියවර දෙකකින් සිද්ධ වෙන දෙයක්. ඒකත් අපි ලියන්න ඕනේ. මෙය පියවර දෙකකින් සිදුවේ. දැන් පළවෙනි පියවරේදී වෙන්නේ ඇමෝනියම් අයන නයිට්‍රයිට් අයන බවට ඔක්සිකරණය වෙනවා. මේකට දායක වෙනවා නයිට්‍රෝසෝමොනාස් කියන බැක්ටීරියාව. දැන් පොදුවේ අපිට කියන්න පුළුවන් මේ පියවර දෙකටම දායක වෙන්නේ නයිට්‍රිකාරී බැක්ටීරියා. ඒකත් කියන්න පුළුවන්. නයිට්‍රෝසෝමොනාස් කියන්නේ නයිට්‍රිකාරී බැක්ටීරියා වලින් එක වර්ගයක්. මේ පියවර දෙකකින් සිදුවේ. මේ සඳහා නයිට්‍රිකාරී බැක්ටීරියා දායක වේ. මේ සඳහා නයිට්‍රිකාරී බැක්ටීරියා දායක වෙනවා. දැන් පළවෙනි පියවර තමයි අපි ලියන්න හදන්නේ. මොකද්ද පළවෙනි පියවරේදී වෙන්නේ? නයිට්‍රෝසෝමොනාස් කියන නයිට්‍රිකාරී බැක්ටීරියාව මගින් ඇමෝනියම් අයන නයිට්‍රයිට් අයන බවට පත් කරනවා. පළමු පියවරේදී ඔන්න විද්‍යාත්මක නමක් දරුවෝ ලියන්න තියෙන්නේ නයිට්‍රෝසෝමොනාස් ගණනාමයක් නිසා යටින් ඉරක් අඳිමු. නයිට්‍රෝසෝමොනාස් මගින් ඇමෝනියම් අයන නයිට්‍රයිට් අයන බවට ඔක්සිකරණය වේ. අපිට සමීකරණ ලියන්න පුළුවන් NH4+ ඉතලයක් NO2-. ඒතර මේකට දායක වෙන ශුද්ධ ජීවියා කලින් සඳහන් කළා වගේම නයිට්‍රෝසෝමොනාස්. නයිට්‍රෝසෝමොනාස් කියන කෙනා තමයි මේකට දායක වෙන්නේ. දැන් දෙවෙනි පියවර මොකද්ද? දෙවනි පියවරේදී සිද්ධ වෙන්නේ නයිට්‍රෝබැක්ටර් කියන තවත් නයිට්‍රිකාරී බැක්ටීරියාවක් ඉන්නවා. එයාට පුළුවන් මේ ඇමෝනියම් අයන නයිට්‍රයිට් උනානේ. නයිට්‍රයිට් ටික නයිට්‍රේට් බවට පත් කරන්න පුළුවන්. තවදුරටත් ඔක්සිකරණය කරන්න පුළුවන්. බලන්න. දෙවන පියවරේදී නයිට්‍රයිට් අයන නයිට්‍රේට් අයන බවට ඔක්සිකරණය වේ. මේ සඳහා නයිට්‍රෝබැක්ටර්
දායක වේ. දැන් අපි මේ සමීකරණෙත් ලියමු. NO2- ඊතලයක් NO3- බවට පත් වෙනවා. දැන් කවුද මේකට දායක වෙන්නේ? ඒ තමයි නයිට්‍රෝබැක්ටර්. මේ සඳහා නයිට්‍රෝබැක්ටර් දායක වෙනවා. ඔය තියෙන්නේ. මෙන්න මේ දේ තමයි නයිට්‍රීකරණය සම්බන්ධයෙන් ඔබෙන් අහන්නේ. මේ සමීකරණ දෙක ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ වගේම මේකට දායක වන ශුද්ධජීවී කාණ්ඩ දෙක නයිට්‍රිකාරී බැක්ටීරියා ඝන දෙක ගැන සඳහන් කරන්නට අවශ්‍යයි. දරුවනේ මම 7 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න කැමතියි. නයිට්‍රී හරණය විස්තර කරන නයිට්‍රජන් චක්‍රයේ තවත් ප්‍රධාන පියවරක්. දැන් නයිට්‍රී හරණය කියලා අදහස් කරන්නේ මොකද්ද? සමහර ශුද්ධජීවීන්ට පුළුවන් වායුගෝලීය ඔක්සිජන් ඉතා සීමිත අවස්ථාවල නැත්නම් ඔක්සිජන් රහිත තත්ත්වවලදී එයාට පුළුවන් නයිට්‍රේට් අයන අණුක නයිට්‍රජන් නැත්නම් N2 බවට ඔක්සිහරණය කරන්න. ඒතර එතනදී වෙන්නේ නයිට්‍රේට් වලදී නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ධන 5යි N2 වලදී නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය අපි දන්නවා 0යි. ඒතර ධන 5 ඉඳලා 0 දක්වා ඔක්සිකරණ අගයේ අඩුවීමක් වෙලා තියෙනවා. ඒතර ඒ වගේ දේවල් අපි හඳුන්වන්නේ ඔක්සිහරණයක් කියලා. ඒතර දරුවනේ එහෙමනම් මේ වායුගෝලීය ඔක්සිජන් රහිත තත්ත්වයටදී සමහර ශුද්ධ ජීවීන්ට හැකියාවක් තියෙනවා මොනවා කරන්නද? මේ පසේ තියෙන නයිට්‍රේට් වායුගෝලීය N2 බවට පත් කරන්න. මේ නිසා සිද්ධ වෙන දේ තමයි පසෙන් නයිට්‍රජන් අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ කලින් පසේ තිබ්බ නයිට්‍රේට් දැන් වායුව බවට පත් වෙවි ඉවත් වෙලා යනවා. ඒතර පසෙන් නයිට්‍රජන් ප්‍රමාණය අඩු වෙනවා. මේක පසක් નિසරු වෙන්න හේතුවක්. මේක හොඳ දෙයක් නෙමෙයි. පසට හොඳ දෙයක් නෙමෙයි. ශාකවල වර්ධනයට හොඳ දෙයක් නෙමෙයි නයිට්‍රී හරණය. මොකද මේකෙන් වෙන්නේ පසෙන් ටික ටික ශාකවලට මූල පද්ධතියට ප්‍රයෝජනයට ගන්න තිබ්බ නයිට්‍රජන් තමයි අඩු වෙලා යන්නේ. දැන් විශේෂයෙන්ම ජලබරිත පසේ ඔක්සිජන් ඊටාම සීමිත නිසා ජලබරිත පසක නිරන්තරයෙන්ම මේ ක්‍රියාවලිය මේ නයිට්‍රී හරණය සිද්ධ වෙනවා. මේකට ප්‍රධාන වශයෙන්ම දායක වෙන්නේ මේ සියුඩෝමොනාස් විශේෂ. සියුඩෝමොනාස් විශේෂ තමයි මේ ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන්ම දායක වෙන්නේ. එයත් බැක්ටීරියා කාණ්ඩයක්. මෙතනදී නයිට්‍රේට් N2 බවට පත් වෙන ක්‍රියාවලිය එකපාර සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක පියවරෙන් පියවර සිද්ධ වෙනවා. මුලින්ම නයිට්‍රේට් ටික ආයි නයිට්‍රයිඩ් බවට පත් වෙනවා. නයිට්‍රයිඩ් N2O බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි වායුගෝලීය නයිට්‍රජන් නැත්නම් N2 අණුක නයිට්‍රජන් බවට පත්වීම සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය තමයි නයිට්‍රී හරණයේදී අපි විස්තර කරන්නේ. හරි අපි ලියමු. පසේ අඩංගු නයිට්‍රේට් අයන වායුගෝලීය ඔක්සිජන් රහිත තත්ත්ව යටතේදී ඇතැම් ශුද්ධ ජීවීන් මගින් අණුක නයිට්‍රජන් බවට ඔක්සිහරණය කිරීම නයිට්‍රී හරණයයි. ඔනෝක තමයි අර්ථ දැක්වීම. පසේ අඩංගු නයිට්‍රේට් අයන වායුගෝලීය ඔක්සිජන් රහිත තත්ත්වයටදී සමහර ශුද්ධ ජීවීන් මගින් අණුක N2 බවට ඔක්සිහරණය වීම නැත්නම් ඔක්සිහරණය කිරීම තමයි නයිට්‍රී හරණය. මෙය පසේ නයිට්‍රජන් අඩු වීමට හේතු වන තත්ත්වයක්. මෙය පසේ නයිට්‍රජන් අඩු වීමට හේතු වේ. දැන් විශේෂයෙන්ම ජලබරිත පසක ඔක්සිජන් ප්‍රමාණය ඉතාම සීමිත නිසා නිරන්තරයෙන්ම මේ නයිට්‍රී හරණ ක්‍රියාවලිය ඒ වගේ වාසස්ථානවල ඒ වගේ පරිසරවල සිද්ධ වෙනවා. ජලබරිත පසේ O2 ඉතාම සීමිත බැවින් එවැනි පරිසරවල නයිට්‍රී හරණය නිරන්තරයෙන්ම සිදුවේ.
දැන් මේ සඳහා ප්‍රධාන වශයෙන්ම දරුවනේ බලපාන්නේ මේ සියුඩෝමොනාස් විශේෂ නයිට්‍රී හරණයට දායක වෙන්නේ. අපිට ඒක ලියන්න පුළුවන්. නයිට්‍රී හරණය සඳහා සියුඩෝමොනාස් විශේෂ දායක වේ. මෙහිදී පළමුව නයිට්‍රේට් අයන නයිට්‍රයිට් අයන බවට ඔක්සිහරණය වේ. මුලින්ම වෙන්නේ ඒක. ඊට පස්සේ මේ නයිට්‍රයිට් අයන N2O බවට පත් වෙනවා. පසුව නයිට්‍රයිට් අයන N2O බවට ඔක්සිහරණය වේ. ඉතින් අවසානයේදී වෙන්නේ මොකද්ද? අවසානයේදී N2O අණුක නයිට්‍රජන් බවට ඔක්සිහරණය වේ. ඔන්න ඕකයි වෙන්නේ. ඉතින් දැන් මේක අපිට සමීකරණකින් ලියන්න පුළුවන් මෙහෙම. NO3- ඊතලයක් NO2- ඊතලයක් N2O ඊතලයක් N2. මේ ක්‍රියාවලියට තමයි සියුඩෝමොනාස් විශේෂ දායක වෙන්නේ. අපි එහෙමනම් දරුවනේ ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. දැන් අපි නයිට්‍රී හරණය සාකච්ඡා කරා සම්පූර්ණයෙන්ම. ඒකට පිළිතුරක් ලිව්වා. අපිට ඊළඟ නයිට්‍රජන් චක්‍රයේ වැදගත් ක්‍රියාවලියට යොමු වෙන්නට පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. බලන්න 8 වෙනි ප්‍රශ්නේ. ටිකක් ලොකු උත්තරයක් අපිට ලියන්න තියෙනවා. නයිට්‍රජන් තිර කිරීම විස්තර කරන්න. නයිට්‍රජන් තිර කිරීම විස්තර කරන්න. දරුවනේ නයිට්‍රජන් තිර කිරීම කියලා අදහස් කරන්නේ මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අපි කියන්නේ අණුක නයිට්‍රජන් N2 ඇමෝනියා බවට පත්වීමේ ක්‍රියාවලිය තමයි ඇත්තටම නයිට්‍රජන් තිර කිරීම කියලා විස්තර කරන්නේ. ඒක අපිට ලියන්න පුළුවන්. අපි ලියමු. වායුගෝලීය N2 පසේ ඇමෝනියා බවට පත් කිරීම. නයිට්‍රජන් තිර කිරීම වේ. ඇතර මෙතන වෙන්නේ ඔක්සිහරණයක් නේ. මෙතන බිඳුවයි නයිට්‍රජන් වල ඔක්සිකරණාංකය මෙතන ඍණ 3යි. ඔක්සිකරණාංකය අඩුවීමක් වෙන්නේ ඔක්සිහරණයක් වෙන්නේ. නයිට්‍රජන් තිර කිරීම නම් වේ. ඒතර වායුගෝලීය N2 පසේ ඇමෝනියා බවට පත් කිරීම තමයි නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ. ඒතර දැන් මේ නයිට්‍රජන් තිර කිරීම හැමෝටම කරන්න බෑ. මේක සමහර බැක්ටීරියාවන් සහ සමහර සයනෝබැක්ටීරියාවන්ට පමණයි මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා ඔවුන් ළඟ තියෙන විශේෂ එන්සයිමයක් මතකද? නයිට්‍රජනේස් එන්සයිමේ පවතිනවා. මේ නයිට්‍රජනේස් එන්සයිමේ විශේෂත්වය ඔක්සිජන් හමුවේ මේ එන්සයිමේ අක්‍රීය වෙනවා කියන එකත් අපි ඉගෙනගෙන තියෙනවා මීට කලින්. හරි අපි ඒ ටිකත් එකතු කරමු. සමහර බැක්ටීරියා විශේෂ සහ සමහර සයනෝබැක්ටීරියා විශේෂ N2 තිර කිරීම නයිට්‍රජන් තිර කිරීම සිදු කරයි. සමහර බැක්ටීරියා විශේෂ සහ සමහර සයනෝබැක්ටීරියා විශේෂ නයිට්‍රජන් තිර කිරීම මොනවා කරනවද? සිදු කරනවා. නයිට්‍රජන් තිර කිරීම සිදු කරනවා. හරි. මේ සඳහා නයිට්‍රජනේස් එන්සයිමය අවශ්‍ය වේ. ඉතින් මේ එන්සයිමේ තියෙන කට්ටිය තමයි නයිට්‍රජන් තිර කිරීම කරන්නේ. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ මේ නයිට්‍රජනේස් කියන එන්සයිමේ ඔක්සිජන් මගින් අක්‍රිය වෙනවා. මෙම නයිට්‍රජනේස්
ඔක්සිජන් වායුව මගින් ඔක්සිජන් වායුව මගින් අක්‍රීය වෙනවා. අක්‍රීය වේ. ඊළඟ දරුවනේ නයිට්‍රජන් තිර කිරීම ආකාර දෙකකට ශුද්ධ ජීවීන්ගෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ නයිට්‍රජන් තිර කරන්න ආකාර දෙකක් අපිට දකින්න පුළුවන්. නිදැලි වාසී නයිට්‍රජන් තිර කරන්නන් සහ සහජීවී නයිට්‍රජන් තිර කරන්නන් විදිහට. හරි නේද? අපි ඒකත් ලියමු. නයිට්‍රජන් තිර කරන්නන් දෙආකාරයකි. එනම් නිදැලි වාසී හා සහජීවීන් වේ. නිදැලි වාසීන් හා සහජීවීන් වේ. දැන් අපි නිදැලි වාසී නයිට්‍රජන් තිර කරන්නන් ගත්තොත් මේ අය තනිව තමයි නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. බොහොමයක් නිදැලි වාසී නයිට්‍රජන් තිර කරන්නන් අපිට මුණ ගැහෙන්නේ මූල ගෝලය ආශ්‍රිතව. මේ මූල ගෝලය කියන්නේ ශාකවල මුල් වලට ආසන්නතම පස තමයි මූල ගෝලය කියන්නේ. මේ මූල ගෝලේ තමයි ගොඩක් වෙලාවට මේ නිදැලි වාසී නයිට්‍රජන් තිර කරන්නන් අපිට මුණ ගැහෙන්නේ. අපි ටිකක් ලියමු. නිදැලි වාසී නයිට්‍රජන් තිර කරන්නන් මූල ගෝලයේ හමුවේ. මූල ගෝලය යනු මුල් වලට ආසන්නම පසයි. දැන් දරුවනේ අපිට මෙතන මේ නිදැලි වාසී නයිට්‍රජන් තිර කරන්නන්ට හොඳ උදාහරණ කීපයක් කියන්න පුළුවන්. එකක් තමයි ස්වායු බැක්ටීරියාවක් ඉන්නවා ඇසටෝබැක්ටර්. මොන පටලව ගන්න එපා. ඇසිටෝ නෙමෙයි ඇසටෝ ඉසෙඩ් අකුර එන්නේ. මම ලියලා පෙන්නන්නම්. ඇසටෝබැක්ටර් කියන්නේ ස්වායු බැක්ටීරියාවක් නයිට්‍රජන් තිර කරන්න පුළුවන්. නිදැලි වාසී කෙනෙක්. ඒ වගේම අපිට මේ පාඩම පුරාම ශුද්ධ ජීව විද්‍යාව පුරාම හම්බෙච්ච එච්චරම හොඳ කෙනෙක් නෙමෙයි. ටිකක් නරක කෙනෙක් ඉන්නෝනේ ක්ලොස්ට්‍රීඩියම්. රෝග ඇති කරන්නමනේ හේතු වෙන්නේ. ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි අපිට සාකච්ඡා කළා. ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් ගැන එහෙම අපිට සාකච්ඡා කරන්න ලැබුණා. ඉතින් මේ වගේ සමාජිකයෝ ගැන අපි දන්නවා. එතකොට මේ ක්ලොස්ට්‍රීඩියම්ල වගේ කට්ටිය හැබැයි නයිට්‍රජන් තිර කරන්න දායක වෙනවා. නිදැලි වාසී හැබැයි නිර්වායු බැක්ටීරියාවක්. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ වගේම සමහර සයනොබැක්ටීරියාවන්ටත් මේ හැකියාව තියෙනවනේ. විශේෂයෙන්ම අපිට මතක් වෙන්නේ නොස්ටොක් කියන කෙනාව. නොස්ටොක්. එයාටත් පුළුවන්. එයා නිදැලි වාසී සයනොබැක්ටීරියාවක් විදිහට නයිට්‍රජන් තිර කිරීම කරනවා. හරි. ඉතින් අපිට ඒ කට්ටිය ලියන්න පුළුවන්. දැන් අපිට ලියන්න පුළුවන් එතකොට ඇසටෝබැක්ටර් නම් ස්වායු බැක්ටීරියාද ඒ වගේම ක්ලොස්ට්‍රීඩියම් නම් නිර්වායු බැක්ටීරියාද ඒ වගේම නොස්ටොක් නැමැති සයනොබැක්ටීරියාද නිදැලි වාසී නයිට්‍රජන් තිර කරන්නන් වේ. දැන් මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ නොස්ටොක් වගේ සයනොබැක්ටීරියාවන්ට අර වායුගෝලීය ඔක්සිජන් නයිට්‍රජනේස් එන්සයිමේ සමග ගැටීම වැළැක්වීම සඳහා උපක්‍රම තියෙනවා. විශේෂයෙන්ම හෙටරෝසිස්ට කියන ඝනකම් බිත්ති දරන ව්‍යුහ තුල තමයි මේ ක්‍රියාවලිය නයිට්‍රජන් තිර කිරීම සිද්ධ වෙන්නේ. ඒතර හෙටරෝසිස්ට ඇතුළට ඔක්සිජන් වායුවට එන්න බෑ. මොකද අර ඝනකම් ආවරණයක් පවතින නිසා. නොස්ටොක් වැනි ජීවීන්
වායුගෝලීය O2 නයිට්‍රජනේස් හා ගැටීම වැළැක්වීමට අනුවර්තන දරයි. ඒවා හෙටරොසිස්ට වේ. මේවායේ ඝන බිත්ති ඇත. මේවායේ ඝන බිත්ති තියෙනවා. දැන් අපිට නිදලිවාසී අය ගැන කිව්වා වගේම සහජීවී නයිට්‍රජන් තිර කරන්නන් ගැන මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන්. දැන් සහජීවී නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවන්ට පොදුවේ කියන්නේ රයිසෝබියා කියලා. රයිසෝබියා කියලා හඳුන්වන්නේ. අපි ලියමු. මෙහෙම ලියමු. සහජීවී නයිට්‍රජන් තිර කරන්නන් රයිසෝබියා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වයි. දැන් මේ බැක්ටීරියාවන් සඳහා අවශ්‍ය නිර්වායු තත්ත්ව සහ පෝෂක සැපයීම සඳහා මූල ගැටිති නිර්මාණය වෙනවා ශාකවල, විශේෂයෙන්ම රනිල භෝගවල. රනිල භෝග ශාකවල මූල ගැටිති සෑදීමෙන් බැක්ටීරියාවන්ට අවශ්‍ය නිර්වායු තත්ත්ව හා පෝෂක සැපයේ. නිර්වායු තත්ත්ව සහ පෝෂක සපයනවා. දැන් අපිට පුළුවන් තව මේ ගැන විස්තර ලියන්න. සහජීවී බැක්ටීරියාවන් පිළිබඳව මෙතනදී දරුවනේ විශේෂයෙන්ම අපිට හම්බ වෙන ප්‍රධානම බැක්ටීරියා කාණ්ඩයක් තමයි සහජීවී නයිට්‍රජන් තිර කරන රයිසෝබියම්. රයිසෝබියම් ගැනත් අපි අමතක කරන්න හොඳ නැහැ. රනිල ශාකවල මූල ගැටිති වල වාසය කරන ප්‍රධානම කාණ්ඩයක් තමයි රයිසෝබියම්. හරි. අපිට ඒ ටික එතකොට ලියන්න පුළුවන් මෙහෙම. අපි ලියමු. මේ බැක්ටීරියාවන්ට නිදසුන් ලෙස රයිසෝබියම් දැක්විය හැකිය. රයිසෝබියම් අපිට දක්වන්න පුළුවන්. දැන් මීට අමතරව දැන් සහජීවී නොවන සම්බන්ධතා තියෙන ශාක තියෙනවනේ. වෙනත් ශාක, රනිල ශාක නොවන ශාක. ඒවට පුළුවන් වෙනත් ශුද්ධ ජීවී විශේෂ සමග සංකලනය වෙලා මේ නයිට්‍රජන් තිර කිරීමේ කාර්ය කරන්න. හරි. මූල ගැටති නොසාධන ශාකවලට උනත් සමහර ශාකවලට පුළුවන් ශුද්ධ ජීවීන් සමග සංයෝජනය වෙලා නයිට්‍රජන් තිර කිරීමේ කාර්ය කරන්න. අපිට ඒක ලියන්න පුළුවන්. අපි ලියමු ඒක. සමහර රනිල කුලයට අයත් නොවන ශාකවලටද ශුද්ධ ජීවීන් සංකලන සමග එක් වී නයිට්‍රජන් තිර කළ හැකිය. නයිට්‍රජන් තිර කරන්න පුළුවන්. දැන් ලයිකන වලටත් මේ හැකියාව තියෙනවා. ලයිකන වලටද
N2 තිර කළ හැකිය. ලයිකන වලටත් මේ නයිට්‍රජන් තිර කරන්න පුළුවන්. මීට අමතරව ඇසෝල්ලා කියලා හඳුන්වන ජලජ පර්ණාංග ශාකයක් තියෙනවා. ඒ සමග සහජීව වාසය කරන ඇනබීනාටත් ඇත්තට මෙයාගේ සම්පූර්ණ නම ඇනබීන ඇසොල්ලේ එයාටත් පුළුවන්කමක් තියෙනවා දරුවෝ නයිට්‍රජන් තිර කරන්න. සහජීවී නයිට්‍රජන් තිර කරන සයනොබැක්ටීරියාවෙක්. එසේම ජලජ පර්ණාංගයක් වන ඇසොල්ලා සමග සහජීවීව වාසය කරන ඇනබීනාද N2 තිර කරන සහජීවී සයනොබැක්ටීරියාවකි. සහජීවී සයනොබැක්ටීරියාවෙක්. ඔන්න ඔය දේවල් ටික තමයි අපිට කියන්න තියෙන්නේ නයිට්‍රජන් තිර කිරීම සම්බන්ධයෙන්. අපි එනම් දරුවනේ ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. දරුවනේ අපි 9 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. ඇමෝනීකරණය විස්තර කරන්න. ඇමෝනීකරණය විස්තර කරන්නයි අපිට තියෙන්නේ 9 වෙනි ප්‍රශ්නේ. දැන් අපි දන්නවා ජීවීන් සතු තමන්ගේ දේහවල තියෙන නයිට්‍රජන් වලින් අති බහුතරයක් තියෙන්නේ ප්‍රෝටීන විදිහට. හරි? නයිට්‍රජනීය සංයෝග බහුතරයක්ම තියෙන්නේ ප්‍රෝටීන විදිහට 90%ක් පමණම. දැන් මේ ජීවීන්ගේ මරණයෙන් පස්සේ වියෝජන ක්‍රියා හේතුවෙන් විශේෂයෙන්ම ශුද්ධ ජීවීන් ශ්‍රාවය කරන බහිස්සෛලික එන්සයිම නිසා විශේෂයෙන්ම ප්‍රෝටියෝලිටික් එන්සයිම මගින් මේ ප්‍රෝටීන ටික බිඳ වැටෙනවා ඇමයිනෝ අම්ල බවට. ඉන් අනතුරුව සිද්ධ වෙන්නේ මේ ඇමයිනෝ අම්ල ශුද්ධ ජීවීන්ගේ සෛලවලට උරා ගැනීමක් අවශෝෂණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ශුද්ධ ජීවීන් මොකද කරන්නේ? සෛලවලට ඇතුල් කරගත්ත මේ ඇමයිනෝ අම්ලවල NH2 කාණ්ඩය ඔබට මතකනේ ඇමයින් කාණ්ඩය නැත්නම් ඇමයිනෝ කාණ්ඩය කියන්නේ මේ කාණ්ඩය ඉවත් කරනවා. අපි මේකට කියන්නේ ඇමයින් හරණය කියලා. එතකොට ඇමයින් හරණයේදී ඉවත් වන NH2 කාණ්ඩය භාවිතයෙන් ඇමෝනියා නිෂ්පාදනය වීමක් සිද්ධ වෙනවා. මේ ඇමෝනියා තෙත පසේ ද්‍රාවණය වීමෙන් ඒ කියන්නේ දිය වීමෙන් මොනවා වෙනවද? ඇමෝනියම් අයන බවට පත් වෙනවා. එතකොට ඇමෝනියම් අයන කියන්නේ ශාක විසින් නයිට්‍රජන් අවශෝෂණය කරගන්නා ආකාර දෙකෙන් එකක්. ආකාර දෙකක් තියෙනවා. ඇමෝනියම් අයන සහ නයිට්‍රේට් අයන. ඉතින් ඇමෝනියම් අයන වඩාත් කාර්යක්ෂම ලෙස ශාක විසින් මූල පද්ධතිය මගින් අවශෝෂණය කරනවා. හරි? දැන් ඒ තෙත පසේ දැන් වියලි පසක මේක වුණා නම් එතකොට දිය වෙන්නේ නැහැනේ ඇමෝනියා. ඇමෝනියා වියලි පසක නිර්මාණය වුණා නම් වහාම වායුව විදිහට ඒක වායු ගෝලයට එකතු වෙනවා. පසෙන් වායු ගෝලයට එකතු වෙනවා. ඔක තමයි සිද්ධ වෙන ක්‍රියාවලිය. හරි. ඉතින් අපිට මේ සංසිද්ධිය ලියන්න පුළුවන්. අපි මෙහෙම ලියමු. ජීවී දේහවල නයිට්‍රජන් බහුලව හමුවන්නේ ප්‍රෝටීන ලෙසයි. ජීවින්ගේ මරණයෙන් පසු මෙම ප්‍රෝටීන මත බහිස්සෛලික ප්‍රෝටියෝලිටික එන්සයිම ක්‍රියා කිරීමෙන් එම ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට බිඳ වැටේ. ඒ ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට මොනවා වෙනවද? බිඳ වැටෙනවා. ශුද්ධ ජීවී සෛල මගින් එම ඇමයිනෝ අම්ල
අවශෝෂණය කරගනී. ශුද්ධ ජීවි සෛල මගින් ඇමයිනෝ අම්ල අවශෝෂණය කරගන්න. පසුව සෛල තුලදී එම ඇමයිනෝ අම්ල ඇමයින් හරණයට ලක්වේ. ඇමයින් හරණයට ලක්වේ. එහිදී ඉවත් වන NH2 කාණ්ඩය ඇමෝනියා බවට පත් කරයි. දැන් තෙත පසේදී මේ ඇමෝනියා දිය වෙලා ඇමෝනියම් අයන බවට පත් වෙනවා. තෙත පසේදී මෙම ඇමෝනියා දිය වී ඇමෝනියම් අයන බවට පත්වේ. එවිට ශාකවලට හා පාංශු ශුද්ධ ජීවීන්ට මෙම ඇමෝනියම් කාර්යක්ෂම ලෙස එම ඇමෝනියම් කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැක. දැන් වියලි පසේදී ඇතිවන ඇමෝනියා මොනා වෙනවද? වායු ගෝලයට නිදහස් වේ. වායු ගෝලයට නිදහස් වේ. වායු ගෝලයට නිදහස් වේ. පැහැදිලිද? එමනම් ඇමෝනීකරණය පිළිබඳව සියලුම කාරණා මම සාකච්ඡා කරා. මේ වන විට දරුවනේ මේ ප්‍රශ්න වලින් අපි දැන් සම්පූර්ණයෙන්ම නයිට්‍රජන් චක්‍රයට අදාළ ප්‍රධාන ශුද්ධ ජීවීන් කෙරෙහි බලපෑම් සිදුවන ප්‍රධාන ක්‍රියාවලි 4ම ප්‍රශ්න වලින් සාකච්ඡා කළ ඉවරයි. ඇමෝනීකරණය සාකච්ඡා කරා, නයිට්‍රජන් තිර කිරීම ගැන කිව්වා. ඒ වගේම නයිට්‍රීකරණය සහ නයිට්‍රීහරණය සාකච්ඡා කළා. ඒ තැන්වලදී ගැලපෙන උදාහරණ සියල්ලම සහිතව. ඒක අංග සම්පූර්ණ පැහැදිලි කිරීමක් දැන් ඔබට ප්‍රශ්න වලින් කරලා තියෙනවා. එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ අපි 10 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. පාංශු ශුද්ධ ජීවීන් ශාක සමග ඇති කරගන්න අන්තර්ක්‍රියා මොනවද? අන්තර්ක්‍රියා ගණනාවක් තියෙන. එකක් තමයි අන්තශ්ශාකීය. අපි ඒවා ඉදිරි ප්‍රශ්නවලදී කතා කරමු. ඊළඟට දිලීරක මූලය, මූල ගෝලය, ඒ වගේම පාංශු සමාහාර ගැනත් කියන්න පුළුවන්. එකක් තමයි අන්තශ්ශාකීය. ඊළඟට මූල ගෝලය, දිලීරක මූලය. මේ තුන තමයි ප්‍රධානම තුන. මීට අමතරව පාංශු සමාහාර ගැනත් කතා කරන්න පුළුවන්. මේ ඉදිරි ප්‍රශ්නවලදී අපි කරන්නේ මේවා ගැන සාකච්ඡා කිරීම. දරුවනේ 11 වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. පාංශු ශුද්ධ ජීවීන් මගින් ඉටුවන ප්‍රධාන කෘත්‍යයන් මොනවාද කියලා අහනවා. දැන් ප්‍රධාන කෘත්‍යයන් කීපයක් තියෙනවා. එකක් තමයි නයිට්‍රජන් තිර කිරීම. පාංශු ශුද්ධ ජීවීන්ගේ ඉෂ්ට වෙන ප්‍රධානම කෘත්‍යයක් නයිට්‍රජන් තිර කිරීම. හරි. ඒ වගේම ජලය, ෆොස්ෆරස් වැනි පෝෂක ඇතුල් කර ගැනීම ශාකයට. ඒකට උදව් කරන්නේ පාංශු ශුද්ධ ජීවී. ඒ වගේම ඉන්ඩෝල් ඇසිටික් අම්ලය කියන ශාක හෝමෝන වර්ග ශ්‍රාවය කිරීම. ඉන්ඩෝල් ඇසිටික් අම්ලය වැනි ශාක හෝමෝන ශ්‍රාවය කිරීම. ඒ වගේම අපිට කියන්න පුළුවන් මේ යකඩ සීමාකාරී තත්ත්වවලදී යකඩ ඇතුල් කර ගැනීමට දායක වෙනවා. හරි. පසේ යකඩ සීමාකාරී තත්වයකදී පවා යකඩ ශාක මූල පද්ධතියට ඇතුල් කරගන්න උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි ව්‍යාධි ජනකයන්ට එරෙහිව ආරක්ෂාවක් ලබා දීමටත් දායක වෙනවා. ශාක ව්‍යාධි ජනකයන්ට එරෙහි ආරක්ෂාවක් ලබා දෙන්නත් දායක වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික අපි ලියන්න ඕනේ. හරි. අපි ලියමු එහෙමනම්. නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම. දෙවෙනි එක ජලය හා ෆොස්ෆරස් ඇතුළු කර ගැනීම. ජලය හා ෆොස්ෆරස් ඇතුළු කර ගැනීම.
ඊළඟට ඉන්ඩෝල් ඇසිටික් අම්ලය වැනි ශාක හෝමෝන ශ්‍රාවය කිරීම. ඊළඟට යකඩ සීමාකාරී තත්ත්වවලදී යකඩ ඇතුළු කර ගැනීම අවසාන වශයෙන් ව්‍යාධි ජනකයින්ට එරෙහිව ආරක්ෂාව ලබා දීම. ව්‍යාධි ජනකයන්ට එරෙහිව ආරක්ෂාව ලබා දීම. මෙන්න මේ කාරණා ටික පාංශු ශුද්‍ර ජීවීන් මගින් ඊට උන කෘත්‍යයන් විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවනේ අපි එහෙමනම් 12 වෙනි ප්‍රශ්නෙට යමු. හොඳ ප්‍රශ්නයක්. සරල ප්‍රශ්නයක්. අන්තශ්ශාකීය යනු කුමක්ද? මොකද්ද මේ අන්තශ්ශාකීය කියන්නේ? අන්තශ්ශාකීය කියලා අදහස් කරන්නේ ශාක දිලීර සමග හෝ බැක්ටීරියාවන් සමග ඇති කරගන්නා සහජීවී සම්බන්ධතා තමයි ශාක සෛල දිලීර හෝ බැක්ටීරියා සමග ඇති කරගන්නා සහජීවී සම්බන්ධතා තමයි අන්තශ්ශාකීය කියලා කියන්නේ. ශාක සෛල දිලීර හෝ බැක්ටීරියා සමග ඇති කරගන්නා අන්තර්ක්‍රියා නැත්නම් අන්තර්ක්‍රියා නැත්නම් අන්තර් සහජීවී සම්බන්ධතා. ඒව තමයි අන්තශ්ශාකීය කියලා කියන්නේ. ශාක සෛල දිලීර හෝ බැක්ටීරියා සමග ඇති කරගන්නා අන්තර්ක්‍රියා නැත්නම් අන්තර් සහජීවී සම්බන්ධතා අන්තශ්ශාකීය කියලයි හඳුන්වන්නේ. එhmenan අපි 13 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ 13 වෙනි ප්‍රශ්නය ෂෝට් නෝට් එකකට පවා එන්න පුළුවන් ප්‍රශ්නයක්. මූල ගෝලය පිළිබඳ විස්තර කරන්න. මූල ගෝලය. දරුවනේ කලින් අපි ප්‍රශ්නයකදී සාකච්ඡා කළ පරිදි මූල ගෝලය කියන්නේ මුල් වලට ආසන්නතම පස. ඇත්තටම මුල් මතු පිටත් මුල් වලට ආසන්නතම මිලිමීටර් කීපයක් දක්වා තියෙන පස තමයි ඇත්තටම මූල ගෝලය කියන්නේ. මූල ගෝලය කියලා කියන්නේ දරුවනේ විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ අධික ජෛව විවිධත්වයක් සහ ගතික වාසස්ථානයක් විදිහට ක්‍රියාත්මක වන තැනක් පෘථිවියේ තියෙන. අධික ජෛව විවිධත්වයක් තියෙන ස්ථානයක් විදිහට සලකන්න පුළුවන්. මොකද මේ මූල ගෝලය ආශ්‍රිතව ශුද්ධ ජීවී ආකාර ගණනාවක් ජීවත් වෙනවා. ගණනාවක් ජීවත් වෙනවා මේ මූල ගෝලයක් ආශ්‍රිතව. දැන් විශේෂයෙන්ම මේ මුල් වලින් නිස්සාරණය කරන ද්‍රව්‍ය ඒ කියන්නේ සීනි, ඇමයිනෝ අම්ල, ඒ වගේම ඇරෝමැටික සංයෝග මෙන්න මේවා ශුද්ධ ජීවීන් තමන්ගේ පෝෂක අවශ්‍යතා සඳහා භාවිතා කරනවා. මුල් වලට පුළුවන් නිෂ්පාදනය කරන්න සීනි වර්ග, ඇමයිනෝ අම්ල වර්ග, ඇරෝමැටික් සංයෝග ඒවා තමන්ගේ පෝෂණය සඳහා ඔවුන් භාවිතා කරනවා. දැන් මූල ගෝලය ආශ්‍රිත වෙන ශුද්ධ ජීවීන් එකිනෙකා සමග තරඟ කරනවා. මොනවටද? මේ පෝෂක, අවකාශය මේ වගේ සාධක ලබා ගැනීම සඳහා තරඟ කරනවා. ඒ තරඟෙදී ඔවුන් නිෂ්පාදනය කරන විවිධ ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය. තමන් ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය හදලා ඒ ද්‍රව්‍ය භාවිතා කරනවා තරඟය සඳහා. තරඟෙන් දිනන්න. ඉතින් එහෙම ශුද්ධ ජීවීන් අතරත් තියෙන යම් යම් ගැටුම්. මොකද අර දේවල් ලබා ගන්න පෝෂක, අවකාශය, ජලය මේ දේවල් ලබා ගැනීම සඳහා ලොකු සටනක් තියෙනවා. දැන් විශේෂයෙන්ම මූල ගෝලය ආශ්‍රිතව බහුලවම දකින්න ලැබෙන්නේ බැක්ටීරියා. බැක්ටීරියා තමයි ඒකේ ආධිපත්‍ය ලබාගෙන තියෙන්නේ. දැන් විශේෂයෙන්ම සුලභව දකින්න ලැබෙන බැක්ටීරියා ගණ කීපයක් ඉන්නවා. සියුඩෝමෝනාස් ඉන්නවා. බැසිලස්ලා ඉන්නවා. ඇග්‍රොබැක්ටීරියම් කියලා කාණ්ඩයක් ඉන්නවා. මේවා තමයි බහුලවම ඉන්නේ. දැන් මූල ගෝලයේදී මතක තියාගන්න ඕනේ මේ මූල ගෝලය ආශ්‍රිතව දිලීරත් ඉන්නවා. එතන ඉන්නවා දිලීර වර්ග දෙකක්. සහජීවී දිලීරත් ඉන්නවා, ව්‍යාධි ජනක දිලීරත් ඉන්නවා. ඒ කියන්නේ ශාක වලට හානි කරන්න හේතු වන දිලීර වර්ගත් උතන ඉන්නවා. සහජීවී දිලීර අර අන්‍යෝන්‍ය ආධාරය වගේ සහජීවී සම්බන්ධතා ගොඩනගමින් ඉන්න දිලීර වර්ගත් උතන ඉන්නවා. ඉතින් ඒ ගැනත් අපි දැනගන්න ඕනේ. හරි. අපි පිළිතුර ගොඩනගමු. මුල් මතු පිටත්
මුල් ආශ්‍රිත මිලිමීටර් කීපයක් දක්වා පසත් මූල ගෝලයට අයත් වේ. එහෙම නැත්නම් මේක වෙන වචනකින් කියන්න පුළුවන් මුල් වලට ආසන්නතම පස මූල ගෝලයයි. එහෙම කිව්වත් වැරද්දක් නෑ ඉතින්. හරි. එතකොට අධික ජෛව විවිධත්වයක් දකින්න ලැබෙන ස්ථානයක් විදිහට කියන්න පුළුවන්. පෘථුවියේ අධික ජෛව විවිධත්වයක් සහිත කලාපයකි. හරි. අධික ජෛව විවිධත්වයක් සහිත කලාපයක් විදිහට සලකන්න පුළුවන්. බහුලවම බැක්ටීරියාවන් වාසය කරයි. සුලභතම බැක්ටීරියා ගණ ලෙස සියුඩෝමොනාස් බැසිලස් හා ඇග්‍රොබැක්ටීරියම් දැක්විය හැකිය. ඒ වගේම ව්‍යාධි ජනක සහ සහජීවී දිලීරත් මූල ගෝලයේ හමු වෙනවා. ව්‍යාධි ජනක මෙන්ම සහජීවී දිලීරද මූල ගෝලයේ හමුවේ. ව්‍යාධි ජනක දිලීර වගේම සහජීවී දිලීරත් අපිට මූල ගෝලය තුල දකින්නට පුළුවන්. ඒ වගේම දරුවනේ අර කලින් කියපු කාරණාව. මොකද්ද? මුල් වලින් නිර්යාස කරන ද්‍රව්‍ය කීපයක් තියෙනවානේ. සීනි, ඇමයිනෝ අම්ල, ඇරෝමැටික සංයෝග. ඒව මත තමයි මේ අය පෝෂණය වෙන්නේ. අපි ඒකත් ලියමු. මෙම ශුද්‍ර ජීවීන් මුල් මගින් නිර්යාස කරන සීනි, ඇමයිනෝ අම්ල, ඇරෝමැටික සංයෝග මත පෝෂණය ලබා ගනි. පෝෂණය ලබා ගන්නවා. ඒ වගේම මෙන්න මේ දේවල් පෝෂක, ජලය, අවකාශය ලබා ගැනීම සඳහා ශුද්‍ර ජීවීන් එකිනෙකා අතර තරංගයක් පවතී. ඒ සඳහා ඔවුන් නිපදවන ප්‍රතිශුද්‍රජීවී ද්‍රව්‍ය භාවිතා කරයි. මේ අය ප්‍රතිශුද්‍රජීවී ද්‍රව්‍ය භාවිතා කරලා තමයි මේ තරංගය සිදු කරන්නේ. ඒ වගේම අවසාන කාරණාවට කියන්න ඕනේ මේ මුල්වල මතුපිට පෘෂ්ඨය දක්වා චලනය වීම සඳහා ශාක වලින් නිස්සාරණය කරන ද්‍රව්‍ය බැක්ටීරියාවන්ට රසායනික සංඥා විදිහට ක්‍රියා කරනවා. ඒකත් අපි ලියමු. මුල්වල මතුපිටට චලනය වීම සඳහා
ශාක වලින් නිපදවන ද්‍රව්‍ය බැක්ටීරියා සඳහා රසායනික සංඥා ලෙස ක්‍රියා කරයි. රසායනික සංඥා විදිහට ක්‍රියා කරනවා. හරි. ඉතින් මෙන්න මේක තමයි දරුවනේ මූල ගෝලය ගැන අපිට කියන්න තියෙන සම්පූර්ණ කාරණා ටික වෙන්නේ. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ අපි 14 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. දිලීරක මූලය පිළිබඳ විස්තර කරන්න. දැන් මේ උසස් ශාකයක මුලක් සහ දිලීරයක් අතර ඇතිවන සහජීවී සම්බන්ධතාවයක් අන්තර්ක්‍රියාවක් තමයි දිලීරක මූලය කියන්නේ. දැන් සියලුම භෞමික ශාක අපි සැලකුවොත් බොහෝ විට මේ භෞමික ශාකවල දිලීරක මූල එකක් හෝ කීපයක් දකින්න පුළුවන්. එකක් හෝ කීපයක් දකින්න පුළුවන්. හරි. ඒතර ලියමු. ශාකයක. දැන් උසස් ශාකයක කිව්වත් වැරද්දක් නැහැ. ශාකයක මුල් හා දිලීර අතර ඇතිවන සහජීවී අන්තර්ක්‍රියාවකි. සහජීවී අන්තර්ක්‍රියාවකි. මෙහිදී භෞමික ශාක සියල්ලක්ම පාහේ. දිලීරක මූල එකක් හෝ කීපයක් සමග සබඳතා ඇති කරගනී. දිලීරක මූල එකක් හෝ කීපයක් සමග තමයි සබඳතා ඇති කරගන්නේ. ඒ වගේම මේ ශාකවලට අවශ්‍ය වෙන පෝෂක ජලය වගේ දේවල් තියෙනවනේ. මේවා ලබා ගන්න පුළුවන් මුල්වල පෘෂ්ඨ ප්‍රමාණය ඒ වර්ගඵලය වැඩි කරන්න දිලීරක මූලය දායක වෙනවා. ශාකයට අවශ්‍ය ජලය පෝෂක ලබා ගැනීම සඳහා ශාක මුලේ මතුපිට පෘෂ්ඨයේ ප්‍රමාණය වැඩි කරන්න දායක වෙනවා. ඒ වගේම අචල මූලද්‍රව්‍ය කීපයක් වන ෆොස්ෆරස්, ඒ වගේම සිංක්, කොපර් මේවා ශාකයට උරා ගැනීම වේගවත් කරන්න දායක වෙනවා. ඒ වගේම මුල්වලට ගමන් කළ නොහැකි පෝෂක පවතින ස්ථාන තියෙන්න පුළුවන් පසේ ඊතා සියුම් සිදුරු සහිත ස්ථාන මේවට මුල්වලට යන්න බෑ. නමුත් දිලීරක මූලයට පුළුවන් මේ පෝෂක ලබා ගැනීම පහසු කරවන්න. ඉතින් මෙන්න මේ දේවල් අපිට ලියන්න පුළුවන්. ශාකයට ජලය හා පෝෂක ලබා ගැනීමේ මුල්වල මතුපිට පෘෂ්ඨ ප්‍රමාණය දිලීරක මූලය මගින් වැඩි කරයි. එසේම අචල පෝෂක වන ෆොස්ෆරස්, සිංක්, කොපර් ශාකයට ලබා ගැනීම දිලීරක මූලය මගින් වේගවත් කරයි. දිලීරක මූලය මගින් වේගවත් කරයි. ඒ වගේම ශාකවල මුල්වලට ළඟා වෙන්න බැරි පෝෂක සහිත පසේ සිදුරු වලට දිලීරක මුල්වලට ළඟා වෙන්න පුළුවන්. අපිට ඒක ලියන්න පුළුවන්. ශාකවල මුල්වලට ළඟා විය නොහැකි පෝෂක සහිත පසේ ඇති සිදුරු වලට දිලීරක
මූලයට ළඟා විය හැකිය. අවසාන වශයෙන් කියන්නේ දිලීරක මූලය ශාක වලින් අයින්ද්‍රිය ද්‍රව්‍ය නැත්නම් කාබන් ලබා ගන්නවා. දිලීරක මූලය ශාකයෙන් අයින්ද්‍රිය ද්‍රව්‍ය එහෙම නැත්නම් කාබන් ලබා ගනි. කාබන් ලබා ගනි. එමනම් දරුවනේ අපි දිලීරක මූලය ගැන අධ්‍යයනය කරපු නිසා අවසාන ප්‍රශ්නය 15 වෙනි ප්‍රශ්නයට යමු. අපි එහෙමනම් අවසාන ප්‍රශ්නයේ 15 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. පාංශු සමාහාර පිළිබඳ විස්තර කරන්න. දරුවනේ පාංශු සමාහාර කියන්නේ සරුපසක මනා ව්‍යුහයට ලාක්ෂණික අංගයක්. හරි මම ඒක මුලින්ම ලියන්න කැමතියි. සරුපසක මනා ව්‍යුහයට ලාක්ෂණික අංගයක් වන්නේ ස්ථායි පාංශු සමාහාර සෑදීමයි. දැන් ඇත්තට මේ පාංශු සමාහාර කියලා අදහස් කරන දරුවෝ පස් කැටිති. මේ පස් කැටිති නිර්මාණය වෙන්නේ පස් අංශු රාශියක් එකට ඇලී යාමෙන් සම්බන්ධ වෙලා. මේ ඇලී යාමට හේතු වෙන්නේ මේ ඇලෙන තත්වය ඇති වෙන්නේ පාංශු ශුද්ධ ජීවීන් මගින් ශ්‍රාවය කරන සෙවල වර්ග විවිධ මැලියම් නැත්නම් පොලිසැකරයිඩ් වර්ග හේතු වේ. ඒ වලින් තමයි මේ සම්බන්ධතාවය ඇති කරන්නේ. හරි? එතකොට අපි ඒක ලියමු. පාංශු සමාහාර නිර්මාණය වන්නේ පාංශු ශුද්ධ ජීවී ශ්‍රාවය කරන මැලියම් පොලිසැකරයිඩ් හෝ සෙවල මගින් පස් අංශු එකිනෙක ඇලී යාමෙනි. දැන් මේ පාංශු සමාහාර නිසා පස හොඳට වාතනය වෙලා ස්වායු බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි වෙලා පසේ සරුභාවය වැඩි වෙනවා. පාංශු සමාහාර නිසා පසේ වාතන ක්‍රියාවලිය වාතනය වේගවත් වී ස්වායු බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි වේ. දැන් ඇක්ටිනොමයිසිටිස් සූත්‍රිකා දිලීර සූත්‍රිකා සහ බැක්ටීරියා තමයි මේ පාංශු සමාහාර හදන්න දායක වෙන්නේ. ඒක අපි අන්තිමටම ලියමු. ඇක්ටිනොමයිසිටිස් සූත්‍රිකා දිලීර සූත්‍රිකා හා බැක්ටීරියා පාංශු සමාහාර සෑදීමට දායක වේ. පාංශු සමාහාර සෑදීමට දායක වේ. හරි. එහෙමනම් ආදරණීය දරුවනේ 9 වන ඒකකයේ 4 වන පාඩම වන මේ පාංශු ශුද්ධ ජීව විද්‍යාව ශාක වර්ධනයේට පාංශු ශුද්ධ ජීවීන්ගේ දායකත්වය ගැන අපි සිද්ධාන්තමය කරුණු සාකච්ඡා කළා. අද එහි ප්‍රශ්නාවලිය සාකච්ඡා කරා. දැන් ඒක අංග සම්පූර්ණයෙන් අවසන්. දැන් මීළඟට අපි එළඹෙන්නේ 5 වන පාඩම් මාලාව සාකච්ඡා කිරීමටයි. මේන් පසු අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 9 වන ඒකකයේ 5 වන පාඩම් මාලාව. ඒ තමයි විශේෂයෙන්ම ගෘහාශ්‍රිත ජලය, අපජලය, ඒවා පීරියම් කිරීමේ ක්‍රියාවලිය සහ ඝනාපද්‍රව්‍ය ගැන සාකච්ඡා කරන්නේ. එතනදිත් අපි සෛද්ධාන්තික කරුණු ගණනාවක් සාකච්ඡා කරනවා. ඒ වගේම ඊට අදාළ ප්‍රශ්නාවලිය සාකච්ඡා කරනවා. එhmenan මේ පාඩමත් එක්ක අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.